වසරේ ඉගෙන ගන්න වර්ගඵලයයි පරිමිතියයි කියන පළවෙනි පාඩමයි පස්වෙනි පාඩම. ඔය පාඩම් දෙක එකතු කරලා එනවා විභාගෙට ප්‍රශ්නයක් O level paper එකේ. එතකොට 11 වසරේ paper එකට එන ප්‍රශ්නේ ඉගෙන ගන්න 11 වසරේදී chance එකක් නැහැ ඔයගොල්ලන්ට. කෙනෙක් 10 දී මුල පළවෙනි වාරේ උගන්වන්න. ඒතකොට ඒ ඉගෙන ගත්ත පාඩම් දෙක එකතු කරලා එක ප්‍රශ්නයක් එනවා. සමහර අවුරුදු වලට ඒ වර්ගඵලයේ පරිමිතිය ප්‍රශ්නය නෑවිලා ඔයාට 10 වසරේ දෙවනි පොතේ තියෙනවා දුර කාල ප්‍රස්තාර පාඩම. ඔය පාඩමෙන් ප්‍රශ්නයක් එන්නත් පුළුවන්. නමුත් විභාග වැඩි හරියක ඇවිත් තියෙන වර්ගඵලයේ පරිමිතිය ප්‍රශ්නයක් විතරයි. දැන් ගිය අවුරුද්දේ ආවෙත් වර්ගඵලයේ පරිමිතිය ප්‍රශ්නයක්ම තමයි. එතකොට දැන් ඔයාලට මෙහෙමයි මේ පාඩම් දෙකම එකතු කරලා දැන් ඔයා පොඩ නිකන් හරි දන්නේ නැතිනේ. පොඩ නිකන් හරි කනට වැලිච්ච ඇති. ඒ හින්දා මම ඒ ටිකත් එක්කම ඔයාලට පාඩමක් තේරුම් කරලා විභාග ප්‍රශ්න හදන්න මනවාද? කියන්නේ විභාග ප්‍රශ්න හදන මට්ටමට ආව එක්ක යනවා. හොඳට අහන් හිටියොත් ඔයාලට මේ පාඩම අනිවාර්යෙන් තේරෙනවා ෂුවර් එකට. මොකද ඔයගොල්ලෝ දැන් සෙමිනාර්ස් ගානකට සහභාගී වුණා. ඔයගොල්ලන්ට තේරෙන හින්දා තමයි ඔයගොල්ලෝ සෙමින එකට එන්නේ දැන්. දැන් මේ වෙනකොටත් අද අපේ Zoom එකේ දාන්න පුළුවන්. කියන්නේ අපේ Zoom එක කියන්නේ මගේ Zoom එකේ දාන්න පුළුවන් 300යි. අද අපේ අර විභාග සමත කියලා අපේ හිතවත් මහත්තයෙක් තමයි යාගේ Zoom එක දීලා තියෙන්නේ. ඒකේ 500ක් දාන්න පුළුවන්. දැන් 500 මේ වෙද්දි ෆුල් වෙලා ඉන්නේ. උගලට යමක් මේකෙන් කරන හින්දා. එතකොට හොඳට අහන් හිටියොත් ඔයාලට මේ වැඩේ 100% තේරෙනවා. ඔයා මේ පාඩම දන්නේ නැති වුණත් ඔයාලට මේ කියලා දෙන විදියට ඔයාලට මේ පාඩම පැහැදිලි වෙයි. දැන් අපි මේක ප්‍රධානව සාකච්ඡා කරන වෘත්තයනේ. ඒතර මේ වෘත්තයක මෙයා කේන්ද්‍රය වෙන මේ දුර බබු අරය. ඒතර මේ පාඩම් දෙකේදීම අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ අරය කියන කතාව. ඒතර අපි මෙන්න මේ වෘත්තය ගත්තාම මේ සම්පූර්ණ වෘත්තයේ මෙන්න මේ වටේ දිග තියෙනවානේ සම්පූර්ණ වෘත්තයේ වටේ දිග. ඒතර වටේ දිග කිව්වම පාවිච්චි කරනවා සාමාන්‍යයෙන් අපි කියන්නේ පරිමිතිය. එහෙම නැත්නම් පරිධිය. වෘත්තයේ වටේ දිග නැත්නම් මේ වටේට අපි වෘත්තයේ වටේට මෙහෙම නූලක් ඇද්දුවා. මේ සම්පූර්ණ බබුල් නූල දිග. එහෙම නැත්නම් මෙයාගේ පරිමිතිය මෙයාගේ වටේ දිග. කියන එක්කෙනා හොයන්න පාවිච්චි කරේ අපි ඉගෙන ගත්ත සූත්‍රය 2πr. ඔච්චරයි කතාව. 2πr කියන සූත්‍රය. ඒත් අපිට මෙයාගේ අරය අපිට දෙන බබු 7 cm. අරය 7යි. එහෙනම් 2πr කියන සූත්‍රයට මේ තියෙන තොරතුරු ආදේශ කරාට පස්සේ ඔයාට එනවා මෙයාගේ වටේ දිග හොයාගන්න පුළුවන්. එහෙනම් 2යි πr කියන ෆයිට ගුණ කිරීම දාන්න අපි 722. 2 ගුණ කිරීම ෆයි වෙනුවට 722. ගුණ කිරීම r අරය. මෙන්න අරය 7යි. 2යි πr. එතකොට බෙදීම 7 ගුණ කිරීම 7 අයින් වුණාම 22 ඒවා දෙකක් 44යි සෙන්ටිමීටර්. ඔන්න මෙයාගේ පරිමිතිය අපි හොයලා ඉවරයි. ඒ කියන්නේ මෙන්න මේ රේඛාවේ දිග වටේ දිග 44යි. දැන් අපිට පරිමිතිය වර්ගඵලය දෙකම එකටනේ අපිට පාඩමේ එන්නේ ප්‍රශ්න විභාග ප්‍රශ්න දෙකම එකට. ඒත් අපි දැන් මේක වර්ගඵලය කියන්නේ මොකක්ද කියුවාම ළමයිට එහෙම අදහසක් එන්නේ නැහැ ඔළුවට. වර්ගඵලය කියුවාම අයිඩියා එකක් නැහැ. වර්ගඵලය දැන් පරිමිතිය කිව්වහම අදහසක් එනවා මොකද්ද? පරිමිතිය. වටේ දිග කිව්වහම අදහසක් එනවා. වර්ගඵලයට එහෙම ඉන්නේ නැහැ. මම ඔයාලට සරල අදහසක් කියනවා මෙහෙම. මේ වර්ගඵලය අපි අර්ථ දක්වන්න මෙහෙම බලමු. අපි ගන්නවා සෙන්ටිමීටරයක් දිග සෙන්ටිමීටරයක් පළල කොටුවක්. දැන් මේ කොටුව අපි අතුල මෙහෙම පාට කරොත් මෙයාගේ වර්ගඵලයෙන් එක් පරක් එක එකයි. හරි. ඒතර වර්ගඵලයේ ඉන්නේ වර්ග සෙන්ටිමීටර එකක්. වර්ගඵලය කිව්වහම අපි ගන්නවා පොඩි සමචතුරස්‍රයක් දිග එකයි පළල එකයි. ඒතර එයාගේ වර්ගඵලයේ දිග එකයි පළල එකයි එක් වරක් එක එකයි. ඒතර වර්ග සෙන්ටිමීටර එකයිනේ. වර්ගඵලය කියන්නේ බබු මෙන්න මේ එකක් දිග එකක් පළල කොටු තියෙනවනේ පොඩි පොඩි කොටු. ඔය කොටු මේක කීයක් පුරවන්න පුළුවන්. දැන් උදාහරණයක් අපි ත්‍රිකෝණාශ්‍රයක් ගමු.
ඍජු කෝණාංශ මේ පැත්තට 10යි මේ පැත්තට 5යි. ඒතර ආදන වර්ගඵලයේ 10 වරක් 5 50යි. 50 මොකක්ද කිව්වොත් එහෙම කියන්න දන්නේ. වර්ගඵලයේ 50යි කිව්වොත් මෙන්න මේ සයිස් පොඩි කොටු මේකේ ඇතුලේ පුරවන්න පුළුවන් කීයද? 50ක් පුරවන්න පුළුවන්. මේ ඇතුළ පුරවන්න පුළුවන් ප්‍රමාණය තමයි වර්ගඵලය කියන්නේ. දැන් ඔය කාමරයට ගිහිල්ලා කාමරයේ පරිමිතිය හෙව්වොත් කාමරය වටේක. දැන් ඔය කාමරේ ටයිල් කැටවල් වල තියෙනවානේ. ටයිල් පොඩි පොඩි කැට අන්න වර්ගඵලය. ඒක තමයි වර්ගඵලය කියන්නේ. මේ අපි කකුල් තියන් ඉන්න වර්ගඵලය. ඒතර අපි මේ බෝඩ් එක සුදු පාට මේක වර්ගඵලය. මොකද ඔකේ අදහස නැති වුණොත් උඩ සමහර ගණන් හදා ගන්න බෑ. ඊට පස්සේ දැන් ඔයාලට මෙයාගේ වර්ගඵලය හොයන්න කිව්වොත් අපි දානවා සූත්‍රය වර්ගඵලයේ සූත්‍රය දන්නවා මොකද්ද 5r වර්ග 5r වර්ග. ඒතර 5ට අපි දානවා 7න් 22. ඊට පස්සේ r කියන්නේ r 7. ඒතර r වර්ග නම් r වර්ගය නම් ආයෙත් 7. ආයෙත් 7. එතකොට 7ට 7 කැපිලා යනවා 22 ඒව 7ක් 154යි cm වර්ග. එහෙනම් අර දැන් ඔයාලට මම පොඩි කොටු කතාවක් කිව්වනේ. චූටි කොටු පොඩි කොටු 154ක් මේකේ ඇතුලේ පුරවන්න පුළුවන්. ඔන්න වර්ගඵලය. ඒක ඔයගොල්ලෝ මේවා ලියන්න ඕනේ නැහැ. එහෙනම් මේක ලියා ගන්න එහෙම ලොකුවට අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට ලියා ගන්න ඕනම නම් ඔයාලට පුළුවන් ගෙදරදී මේක රෙකෝඩින් එක දානවා මම. රෙකෝඩින් එක දැම්මහම ලියා ගන්න දෙයක් තිබුණොත් ලියා ගන්න. මම අර මූලික ටික මතක් කරන් යන්නේ. ඒක පරිධිය නම් මේ රේඛාවේ දිග. ඒක ඔලුවට යන්න ඕනේ. වර්ගඵලය නම් අපි කියන ප්‍රදේශය. ප්‍රදේශය අපි කියන ඒරියා එක. ප්‍රදේශය ඒරියා එක. ඒ සමහර කෙනෙක් බීලා පොඩ්ඩක් ඩෝප් වුණාම මේ ඉන්න ඒරියා එකටම ඡන්දිය මම කියලා. ඒරියා එකට මේ කියන්නේ ඒ වර්ගඵලය. ඡන්දිය තමයි යා. වර්ගඵලය. ඒතර ප්‍රදේශය. දැන් මේක ඔයාලට සාමාන්‍යයෙන් සරලයි. ටිකක් තේරෙනවා. දැන් අපි හිතමු මෙහෙම ගණනක් ආවා කියලා. දැන් ඔන්න වරදින්න පුළුවන් තැන් ඔයාලට මම හදලා දෙන්න හදන්නේ. ඔයාට ගානක් දෙනවා විස්කම්භය පුරුතේ ආරය නෙමෙයි දෙන්නේ විස්කම්භය දෙනවා 28ක්. විස්කම්භය 28ක් දීලා තිබුණොත් ඔයාට ගානක විභාගයට විස්කම්භය දුන්නොත් බබෝ ගාන හදන්න කලින් ඔයා ආරය ලියා ගන්න. විස්කම්භය දුන්නොත් ඔයා ආරය ලියා ගන්න. ඒතර විස්කම්භය 28යි. එහෙනම් ආරය ලියන්නේ කොහොමද? 28 බෙදීම 2. 28 බෙදීම 2 කීයද? එක දෙකට බෙදනවා හරියටම 14යි. එහෙනම් අරය 14යි. ඒතර අපි එහෙනම් මේක දැන් පාවිච්චි කරන්නේ කොහොමද? 2πr 2යි 5ට 7න් 22යි අපි ආදේශ කරන්නේ අරය කියන එක්කෙනා. විස්කම්භය නෙමෙයි. සමහර ළමයිට වැරදීම් වෙලා මෙයා ලියනවා විස්කම්භය වැරදි ගන්න. එහෙනම් r ලියන්නේ 14යි. මේකත් කලින් වගේ සුළු කරොත් මේ 7න් බෙදුවා 14ට 2යි දෙවරක් 22 44යි 44 ඒවා දෙකක් 88යි. ඊට පස්සේ ආපහු වර්ගඵලය වෙනවා නම් ඒත් ඒ වගේ 5 7න් 22යි මෙයාගේ අරය බබෝ 14යි r වර්ගය නම් 14 ඒවා දෙකක්. එන්න 14 ගුණ කිරීම 14. ඒතර 7න් බෙදුවාම 14ට 2යි 14 දෙකක් 28යි 28 ඒවා 22ක් 616. ඒතර අර මේකත් පැහැදිලි ඇති. ලියා ගන්න අවශ්‍යතාවයක් වුණොත් පොඩ්ඩක් වීඩියෝ එක බලලා ඔයාලා ලියා ගන්න පුළුවන්. ඊළඟට දැන් ඕකේ දෙනවා අපිව ටිකක් අමාරුවේ දාන තැනක්. අමාරුවේ දාන තැනක් කියන්නේ බබු මෙහෙම.
දැන් අපි හිතමු ඔයාට මේ අමාරුවේ වැටෙන තැන් මම මේවා තමයි ලියලා දෙන්න ඔයාලට මේ. හදිස්සිය හරි කියන එකක් ආවොත් ඔයාට විස්කම්භය දෙනවා 21ක්. විස්කම්භය 21ක් දෙනවා. දැන් 21ක් දුන්නාම මම කියවනේ විස්කම්භය දුන්නොත් ඔයා ගාන හදන්න ලියා ගන්න අරය. ඔයා අනිවාර්යෙන් අරය ලියා ගන්න ඕනේ වෙන තැනකින් ලියා ගන්න. ඒතර ගාන වරදින්නේ. ඒතර විස්කම්භය 21 නම් 21 බෙදනවා දෙකට. බෙදුවොත් අපි නිකන් බෙදුවොත් 10යි දශම 5. බෙදුවොත් 10.5යි. දැන් අපි හිතමු මෙහෙම. නිතරම දැන් ඉරට්ටේ සංඛ්‍යා කියනවානේ. 10 දෙකට බෙදුවොත් 5යි. එතකොට 11 දෙකට බෙදුවොත් 5.5යි. 12 දෙකට බෙදුවහම 6යි. 13 බෙදුවොත් 6.5යි. නිතරම ඔත්තේ සංඛ්‍යාවක් දෙකට බෙදුවොත් 0.5මයි එන්නේ. ඒක වෙනම බෙදලා ලියන්න දෙයක් නැහැ. දැන් මදන 20 දෙකට බෙදුවාම 10යි. එහෙනම් 21 බෙදුවොත් 10.5යි. දැන් මෙයාගේ පරිධිය හොයනවනම් ඔන්න එයා පොඩි පටල ගන්න තරක් මම මේ ලියලා දෙන්න හදන්නේ. ඔයා 2πr සූත්‍රය දාලා ලියනවා 2. 5ට 7න් 22. ඊට පස්සේ r විදියට ඔයා තෝරගත්තොත් 21 දෙකට බෙදුවාම ආපු උත්තරේ 10.5 තෝරගත්තොත් දැන් බලන්න මේක දිහා බලාගෙන ඉන්න වෙනවනේ. ඇයි? එහෙම එකක් වෙනවා. ඔයා 10.5 දාගත්තොත් පොඩි අවුලක වැටෙනවනේ. ඇයි? බෙදා ගන්න නිකන් අර නිකන් ඩොන් ඩොන් ගාලා මේක කැපිලා යන්නේ. මේක කැපිලා යන්නේ නැති ගතියක් පේනවනේ. ඔයා පොඩ්ඩක් ස්ට්‍රක් වෙලා ඉන්නේ. වැඩේ කොට දාගෙන ඉන්නේ මේක ලියාගෙන වටපිට ළඟ එකා සුළු කරාද කියේ ඔළුව ගාපා බලවල ඉන්න. ආන්න අවුලක් වුණා ඔයාට. එහෙම එකක් වෙනවා. දැන් මේ අවුල ලියන්නේ මෙහෙම. මෙතන 10.5 ආවේ කොහොමද? මේ ලියලා තියෙන්නේ 10.5 සමානයි 21 බෙදීම 2. 21 බෙදීම 2. ඒක මේ 10.5 කියන්නේ 21 බෙදීම 2නේ. 21 බෙදීම 2. මේ දෙකම එකයිනේ. එහෙනම් ඔයා මෙතනින් එහාට මතක තියාගන්න දශම දාගෙන ඉල්ලම් කාලා වැඩේ යනගන්න යන්න එපා. දශම දාලා වැඩේ යනගන්න යන්න එපා. ඒ දශම ගාන ආපු භාග ගාන තියෙනවනේ. එයාව දැම්මනම් ඔයාට මේක ලේසි. එහෙනම් r කියන්නේ 21 නෙමෙයි 21 විස්කම්භය. 21 විස්කම්භය. විස්කම්භය දෙකට බෙදුවාම තමයි අර එන්නේ. 21 බෙදීම 2. හරි. 21 දෙකට බෙදුවාම තමයි අර එන්නේ. 21 බෙදීම 2. එහෙනම් 7න් බෙදුවාම 21ට බබෝ 3යි. ආන්න බලන්න කැපිලා යනවනේ. අපි අර ආස විදියනවා. අපි ආස විදි තියෙනවනේ. එහෙම විදි තියෙන අපේ ලෝකේ තියෙනවා මිනිස්සු කැමති විදි. උගාක් ලෝකෙ මිනිස්සු හිතනවා එයා ගෙදර එකා ඉන්නවනේ මට ඕන විදියට කියලා. එහෙම එකක් තියෙනවා. දැන් පාරේ ගියා ඔයාට හිතනවා ඉස්සරහා යන එකා යන්න ඕනේ මට ඕන විදියට. ඔයා නෑ කියලා මම උදාහරණයක් කියන්නම්. දැන් ඔයා බයිසිකලයක හරි වාහනයක හරි යනවා නම් ඉස්සරහා යන මිනිස්සේ හිමින් යනවා නම් ඔයා හෝන් එක උඩ නැගලා හෝන් එක බන් යන්නේ නැද්ද? ඇයි ඒ? අර යකා යන්නේ නැහැ. එතකොට ඒ යකා යන්න ඕනේ මේ යකාට ඕන විදියට නේ. එහෙම එකක් මිනිස්සුන්ගේ තියෙනවා සාමාන්‍යයෙන්. මට ඕන විදියට උන් ඉන්න ඕනේ. එහෙම ඉන්නේ නැහැ මිනිස්සු. ඒත් අපි එහෙම try කරනවානේ. ගාන හැබැයි අපිට එහෙම කර දෙන්න හැකියි. මම කැමති විදියට හදාගන්න පුළුවන්. එහෙනම් මම කවදාවත් දශම දාන්න එපා මේ වගේ තැනකදී. භාගෙ දාන්න. එහෙනම් 7න් බෙදුවා 21ට 3. දැන් හරිය සතුටුයි කැපෙනවනේ. දෙකෙන් බෙදුවා බෙදීම 2 ගුණ කිරීම 2 කැපෙනවා සතුටුයි. 22 ඒවා 3ක් 66යි. පුදුම සතුටක් තියෙනවා. අන්න හරි. දැන් වර්ගඵලය හොයන්න ගියාම 5 7න් 22. දැන් ඔයා වැඩේ දන්නේ නැතුව ඉල්ලගෙන අමතක වෙලා දාගන්නවා 0.5. r වර්ග නම් ආයෙත් 0.5. දාපු වෙලාවෙ නම් ඔළුවේ කැක්කුමයි. ඇයි?
දෙහාඳුරෝනේ මේක කැපෙන්නේ නැහැ. කැපෙන්නේ නැහැ. તો දාපු වෙලාවෙ දැන් ඔයා අවුලෙන් ඉන්නේ. එහෙනම් ඔයා කැමති විදියට දාගන්න මොකද? විස්කම්බය 21යි නම් අරය කියන්නේ බබෝ 21 බෙදීම 2. 21 බෙදීම 2යි. එහෙනම් r වර්ග නම් ආයෙත් එයාම ලියන්න එකයි. ඒකම ලියන්න ඕන. එහෙනම් ආයෙත් ලියනවා 21 බෙදීම 2. එතකොට 7න් බෙදුවාම 21ට 3යි ලස්සනයි සතුටුයි. 2න් බෙදුවා 22ට 11යි හරිම සතුටුයි. ඒත් පොඩි අසතුටක් නෙමෙයි යටින් දෙකක් ඉතුරු වුණා. ඒක ඉතින් කැපෙන්නේ නැහැ. ඒක කොහොමද තියෙන්නේ? 21ව 3 63යි 63 11 ඔයගොල්ලෝ දන්නවනේ මේවා දැන් මේ බබාලා නෙමෙයි ඉගෙන ගන්නේ. 21ව 3 63යි. මම නිකන් දුරස් කරලා ලිව්වා. 63ව 11ක් ගුණ කරන්න කිව්වහම දැන් ඔය ළමයි වෙන තැන්වල ලියාගෙන දඟලන්නේ නැහැ කියලා මම දන්නවා. ඔයගොල්ලෝ මේ 63 11න් වැඩි කරාම වෙන තැනක ලියලා ගුණ කරන්න ඕනේ නැහැ. ඇයි? ලේසි ක්‍රමයක් තියෙනවා. මොකද්ද? මේ 3 ඉලක්කම මෙතනට ලියලා 6 ඉලක්කම මෙතනට ලියලා හරිද? 6 3 එකතුව මැදට දාන 9. මේ දෙක එකතුව මැදට දැම්ම 9. ඒක ලේසි. එහෙනම් 21 3 63යි 63 දෙපැත්තට මෙහෙම පොඩ්ඩක් ඇද්දා දෙකේ එකතුව මැදට දැම්ම 9. හරිම සරලයි. බෙදීම දෙකක් තියෙනවා. ඒක දෙකට බෙදන්න ඕනේ. ඒතර 6ට දෙකේව 3යි 9ට දෙකේව 4යි ඉතුරු 1යි 13ට 6යි එකක් ඉතුරු වෙනවා. එකක් ඉතුරු වුණොත් බිංදුවක් ගන්නවා දශම තියෙනවා 10ට දෙකේවා 5යි. එන වර්ග සෙන්ටිමීටර් 346.5ක් විදියට යාට උත්තරේ එනවා. එහෙනම් ඔන්න මේක හරි. මේ විදිය එකක් දෙනවා. මෙයාගේ අරය 7යි අරය කියන්නේ මෙතන කේන්ද්‍රය. උතන කේන්ද්‍රය. මෙහෙම වෘත්තය මැන්දොත් බබෝ ඔය විදියයි. වෘත්තයම නෑ දැන් මේ පේන්නේ වෘත්තයම නෑ. වෘත්තයෙන් කොටසක් තියෙනවා කොටසක්. උතන මේක තමයි ආරය. උතන මේ පැත්තට ආරය 7යි නම් මේ පැත්තටත් ආරය 7යි. උතන අපිට ඔයාලට මෙයා A B C කියලා නම් කරලා. ඕකේ අහන විභාගයේ ආකෘතිය ප්‍රශ්න අහනකොට අහන්නේ BC චාප දිග චාපදික හොයන්නේ කොහොමද? දැන් වෘත්තාකාර රේඛාවක දිග හොයන්නේ කොහොමද? 2πr නේ. වෘත්තාකාර රේඛාවක දිග හොයන්නේ 2πr. වගේ මුලින් අහනවා මේකේ චාපදික. ඒතර මේ වෘත්තාකාර රේඛාවන්න මෙහෙම තිබුණා නම් රේඛාවේ දිග. සූත්‍රය මොකද්ද? හෙලෝ ක්ලාස් එක බිසි කරාම කෝල් ගන්න පුරුදු වෙන්න එපා ඉගෙන ගන්න ඒවා. එතකොට 2πr වෘත්තයක වටේ දිග හොයන සූත්‍රය. එතකොට දැන් මෙතන වෘත්තයම කියනවා. වෘත්තයම නැහැ. මේ වෘත්තයම නැහැනේ. ඒක වෘත්තයෙන් කොටසයි තියෙන්නේ. සමහරුන්ට නම් මේක දැක්කහම පේනවා මෙයා වෘත්තයෙන් අච්චරයි මෙයා වෘත්තයෙන් මෙච්චරයි කියලා. සමහර අයට එහෙම පේන්නේ නැහැ. එහෙම ඇස් පේන්නේ තිය ලෝකේ ඕන තරම් ඉන්න. අපේ රටත් ඉන්නවනේ. අර එකපාර අලියෙක් හැපිලා ලොරියට. උසාවිය අරන් ගියාම විත්ති කූඩුවේ දාලා ඇහුවලු යුෂ්වතා මේ වර්ග සම්බන්ධව වැරදි කරලා නිවැරදි කරලා. නිවැරදි කරන ස්වාමීනි හේතුව මම අලිය දැක්කේ නෑ කිව්වා. අලිය දැක්කේ නැත්තම් කියන අලියව දැක්කුව නැති මිනිස්සයා. එහෙම ඉන්න සමහරවිට පේන්නේ නැහැ. ඒත් මෙයාව දැක්කහම කෙනෙකුට එකපාර නෝට් වෙනවා මෙයා වෘත්තයෙන් 4න් එකයි. එහෙනම් මුළු වෘත්තෙම 2πr. මුළු වෘත්තෙම 2πr. වෘත්තයම නෑ වෘත්තයෙන් කියන 4න් එකයි. දැන් අනේ මට එහෙම පේන්නේ නැහැ. ඔයාලට පෙවුනොත් මට පේන්නේ නැහැ. පේන්නේ නැති කට්ටිය මොකෝ කරන්නේ? හොයාගන්නේ මුළු වෘත්තයම නම් කෝණේ අංශක කීයද බබු? 360 එනවනේ පේන්නේ නැති කට්ටිය හොයාගන්න ඇති. දැන් මෙහෙමයි එකපාර හරියටම 100ට 100ක් මට මේක මෙහෙම පේන්නේ නැත්තම්
මේ විදියට හදන්න පඬිත වෙන්න බෑ. හොයාගෙන හදන්න. ඒතර මුළු වෘත්තයම නම් අංශක 360යි. ඒතර වෘත්තය මේ දීලා තියෙන කොච්චරද මේ කොටුවක් ගහලා තියෙන්නේ? 360න් 90යි. මුළු වෘත්තයෙන්ම 90ක් තියෙනවා. ඒතර සුළු කරාම බිඳුවට බිඳුවයි 9ට 9 එක 36 9ම 9ට 9 එක 36 9ම 4යි. අන්න එහෙම හොයාගන්නත් පුළුවන්. එහෙනම් ඔයා 2යි 5r දාලා ගුණ කරනවා 4න් එකකින්. එතකොට 2යි. 5ට 7න් 22යි. ඊට පස්සේ 6 මේකෙන් බැලුවා ලිව්ව 7. ගුණ කිරීම වෘත්තයෙන් 4න් 1. તો බෙදීම 7 ගුණ කිරීම 7 කැපිලා යනවා. දෙකෙන් බෙදුවාම 4ට 2යි. ඊට දෙකෙන් බෙදුවාම 22ට 11යි. 11 වරක් එක 11යි සෙන්ටිමීටර්. එහෙනම් ඔයාට එනවා බබෝ ඡාප දිග මෙන්න මෙයාගේ දිග සෙන්ටිමීටර් 11යි. එයාගේ දිග විතරයි. දැන් එයාගේ දිග විතරක් කිව්වහම පරිමිතියද? දැන් ඔයාට මං කියන මේ ඔයාගේ ගෙදර වත්තේ මේ තියෙනවා ඉඩම මේ හැඩේ ඉඩම. ඔයාලා කියනවා ගෙදර වටේ දුවරෙන් මූ මෙතන ඉඳන් මෙතනට දුවලා නැවතිලා බලාගෙන ඉන්නවා. දැන් මං ඉන්න මෙතනටලා මූ වෙනකන් එනවා රදෙන්නේ ජීවිතේ දැන්. මෙතන ඉඳන් මෙතනටම දිව්වහම වටේම දුවලා නෑනේ. වටේම දුවනවා නම් මේ ටික දුවලා මෙතනින් එන්න ඕනේ ආයේ. එහෙනම් මේ 11 තියෙන පරිමිතිය නෙමෙයි. ඔය හොයලා තියෙන මේ ඡාප කොටසේ දිග විතරයි. එහෙනම් පරිමිතිය හොයනවා නම් ඔය 11ට මේ 7යි මේ 7යි තව 14ක් එකතු වෙන්න ඕනේ. ඒතර වටේම දිග එනවා 25යි. ආම්හරි. ඒතර පරිමිතියම නම් එහෙම. මේ අහපු කොටසට විතරයි උත්තරේ දෙන්නේ. ගුණ කිරීම වෘත්තයෙන් 4න් 1. ඒතර බෙදීම 7යි ගුණ කිරීම 7යි සුළු වෙලා යනවා. 22ට දෙවරක් 11යි 4ට දෙවරක් 2යි. ආම් 7ට 7 බෙදුණා 22ට 2 11යි 4ට 2 2යි. ඒතර එනවා 11 වරක් 7 77යි යටින් බෙදීම 2. ඒතර 77 දෙකට බෙදුවාම 38.5යි වර්ගඵලය නම් වර්ග සෙන්ටිමීටර්. 38.5යි වර්ග සෙන්ටිමීටර්. කාට හරි අවශ්‍ය නම් මේක පොඩ්ඩක් හදාගත්තට කමක් නැහැ. මොකද දැන් ටිකක් අමාරු ගණන් වලට යන්නේ. ටික හොයනවා නම් සූත්‍රය 25r. දැන් මෙතන වෘත්තෙම නැහැ කියලා අපිට පේනවනේ. අර නිකන් චීස් කෑල්ලක් වගේ එකක් තියෙන්නේ. ඒතර මේකම නැහැ කියලා පේන හින්දා මෙයාව දැන් දැක්කහම සමහර වෙලාවට එකපාරකින් මීටර වෙන්නේ යානම් වෘත්තෙන් කීයද කියලා හිතෙන්නේ නැහැ සමහරුන්ට. හිතෙන්නේ නැත්තම් කනාෂොට් ගහන්න එපා. අර එහෙම ලියන්න. මුළු වෘත්තයම කීයද අංශක 360යි. ඔයාට දීපු වෘත්තයේ කෝණය 60යි. 360න් 60යි. දීපු කෝණය. සුළු කරාම බබෝ බිඳුවට බිඳුවයි 6ට 6 එකයි 36ට 6 6යි. ආන්න වෘත්තයම නෑ වෘත්තෙන් 6න් 1යි. වෘත්තෙන් 6න් 1යි. එහෙනම් මෙයා ගුණ කරනවා 6න් 1කින්. දැන් වැඩේ කොට 2යි 5ට 7න් 22යි. ඊට පස්සේ r කියන්නේ වෘත්තය ආවේ මේ තියෙන r 21යි. ගුණ කිරීම වෘත්තෙන් 6න් 1යි. 2යි 5r වෘත්තයෙන් 6න් 1යි. එතකොට 7න් බෙදුවාම 21ට 3යි. දැක්ක බෙදන්නේ. ඒ 3න් ආයෙ බෙදුවොත් 6ට 2යි. මේ ලක්ෂණ යන්නේ ආයෙ මේ දෙකට මේ දෙක බෙදිලා යනවා. ඉතුරු 22යි නේ. ඔක්කොම කැපිලා ගියා. 22යි. එහෙනම් ඡාප දිග 22යි. දැක්කද? ඡාප දිග හොයලා ඉවරයි අපි දැන්. පැහැදිලිද? ඡාප දිග හොයලා ඉවරයි. එහෙනම් අපි ඊළඟට හොයනවා පරිමිතිය. පරිමිතිය නම් මෙයාගේ වටේම දුවන්න ඕනේ. වටේම. එහෙනම් මෙතනින් පටන් අරන් දුවමු මේ ටික කීයද? 22යි. මේ ටික දිව්වොත් 21යි. ඔය ටික දිව්වොත් ආයෙත් 21යි. ඒතර 22 ඒවා එකක් තියෙනවා. 21 ඒවා දෙකක් තියෙනවා. 21 ඒවා දෙකක්. එතකොට 21 ඒවා දෙකක් කියන්නේ බබෝ 42ක් එනවා නේද? එතකොට 4යි 64ක් එනවා පරිමිතිය. පරිමිතිය හරි.
ඊට පස්සේ වර්ගඵලය හෙව්වොත් සූත්‍රය 5r වර්ගඵලය දැන් අමතක කරගන්න එහෙමද වර්ගඵලය හොයනකොට 5r වර්ගඵලය හොයද්දි වර්ග ගුණ කිරීම 6න් 1 6න් 1 5 කීයද 7න් 22 ඊට r කීයද මේකේ 21යි r වර්ග නම් බබෝ ආයෙත් 21 ගුණ කිරීම 6න් 1 ගුණ කිරීම 6න් 1 දැන් සුළු කරමු මේකට 7න් බෙදුවා 21ට 3යි 3න් බෙදුවා 6ට 2යි 3 වර 6ට 2යි ප්‍රවේශමට දාන්න ඕනේ වර්ධිනවා මෙතන නෝඩ 3 ලිය වෙනවා එහෙම වෙනවා අපිටත් එහෙම වෙනවා ආය දෙකෙන් බෙදුවා 22ට 11යි 11 වරක් 21 අනේ අර මං කිව්වෑනේ 11 වරක් 21 දැන් 21 11න් ගුණ කරන්න වුණාම වෙන තැනක 21 ලියලා අනේ හොටු පෙරාගෙන මේක ගුණ කරන්න එපා දෙයියෝ මොකද ඒක මේ කිව්වේ 21 11න් ගුණ කරනවා නම් මං කිව්වේ මේ දෙපැත්තේ දෙක දෙපැත්තට මෙහෙම පළල් කරා දෙකේ එකතුව මැදින් දැම්මා තුනයි ලේසි දෙකයි එක දෙපැත්තට මෙහෙම ඇද්දා අර දෙකේ එකතුව මැදින් දැම්මා එහෙනම් 2 1 3 231යි දැන් ඔයාලට ඕන මම මැජික් එකක් කරන්න කියන්නේ ඔයාලට මැජික් පෙන්න බෑ ඒක සමහර වෙලාවට ගණන් වලින් දැන් හරියටම 11න් බෙදෙන එකක් හරියටම 11න් බෙදෙන ඒවා කියනවානේ ඒ 11න් බෙදෙන එකක් ඔයාට දීලා ඔයාගෙන් උත්තරය අහනවා ඔයා හිත జగත වගේ උත්තර දෙන්නේ නැහැ ඒපාර කට්ටිය දන්නේ අම්මට සිරි මූණක් දඩ මිනිටරයක් ඈ මාර කොල්ලෙක් නේ කියලා හිතනවා කොහොමද දන්න හැම කරන්නේ මේක මම මකලා කියලා දෙන්නම් නේ දැන් ඔයාගෙන් මම අහනවා 352 11න් බෙදුවාම කීයද කියන්න බෑ කිව්වට හෙන්නේ හිතෙන් ඔයනම් කියන්න කොහොමද හොයන්නේ මේ බලන්න මේ දෙපැත්ත දෙකේ එකතුවනේ බබුව මැද තියෙන්නේ 3යි දෙකේ එකතුව මැද තියෙනවා නම් මෙයා 11න් බෙදෙනවා දෙපැත්ත දෙන්නගේ එකතුව මැද තිබුණොත් 11න් බෙදෙනවා එහෙනම් 352 11න් බෙදුවාම කීයද ඇහුවොත් මැද ඉලක්කම නැතුව කියන මොකද්ද 32යි 451 බෙදීම 11 උත්තරේ කීයද මැද එක අයින් කරනවා 41යි දැන් ඔබ හැමෝටම කියලා දෙන්න යන්න එපා හොඳේ ගිල්ලා පොඩ්ඩක් දන්නේ නැති පොඩි එකාගෙන් අහන්න දෙන්න මල්ලිගෙන් මල්ලි උඹට පුළුවන් ද 11 සරක් බෙදුවාම කියන්න උඹට බෑනේ ඔකියාම පුළුවන් නම් 374 11න් බෙදුවාම කීයද මල්ලි ඌ ඉතින් බෙදනවා යකා වගේ වරුවක් විතරනේ අපි වැඩකාරයෝ වගේ මැද ඉලක්කම අයින් කරලා උත්තරේ කියනවා 34යි 583 11න් බෙදුවාම කීයද මල්ලි පහේ තුන එකතුව මැද 8 කියනවනේ මැද අයින් කරා හිතේ 53යි එහෙම තමයි කියන්නේ එහෙම ගණන් වල පොඩි පොඩි ටෙක්නික් තියෙනවා ඕවා අල්ලගත්තාම ඔය ටෙක්නික් ටික ඇල්ලුවාම සිම්පල් ගණන් හදන්න පුළුවන් ඉතින් අමාරු නම් දෙයියනේ අපිටත් බෑනේ අමාරු නේද අපිටත් බැරි වෙන්නේ බෑ මේ ඉදමේ දිග 20යි පළල 14යි මේ ටිකේ ගොටුකොළ වගා කරලා දෙන පළවෙනි එක අහන ගොටුකොළ වගා කරපු කොටසේ වක්‍රමායිමේ දිග. ඒතර වක්‍රමායිමේ දිග වෙන 2πr. වෘත්තයම නෑ වෘත්තයෙන් කීයක් තියෙන්නේ? 4න් 1යි. එතකොට අපි දැන් සුළු කරමු. 2යි 5ට 7න් 22යි. ඊට පස්සේ r ආරය මේ ආරය මෙතන බබෝ කේන්ද්‍රය මේ ටික තමයි ආරය. ආරය කීයද 7යි. ගුණ කිරීම වෘත්තයෙන් 4න් 1යි. ඒතර බෙදීම 7 ගුණ කිරීම 7 කැපිලා යනවා. දෙකෙන් බෙදුවාම 4ට 2යි. ඊට ආය දෙකෙන් බෙදුවොත් 22ට 11යි. එහෙනම් වක්‍රමායිමේ දිග 11යි. ඒක හැමෝටම තේරෙනවා. මේ අමාරු නෑ මේ ප්‍රශ්න බලන්න. ඊට පස්සේ අහනවා ගොටුකොළ වගා කරපු එකේ වර්ගඵලය. මේ ලකුණු 10යි. ගොටුකොළ වගා කරපු කොටස වර්ගඵලය අහනවා. ඒතර වෘත්තයක වර්ගඵලය වෙන සූත්‍රය මොකක්ද?
5r වර්ග. දැන් වෘත්තයම තියෙනවද නැහැ 4න් 1යි. එහෙනම් 5ට දානවා 8න් 22. ඊට පස්සේ r කියන්නේ අරය. එතන මෙයාගේ අරය කීයද? 7. එතන මෙයාගේ අරය 7යි. r වර්ග නම් ආයෙත් 7. වෘත්තයෙන් කොච්චරද 4න් 1. 5 7න් 22 අරය 7යි r වර්ග නම් ආයෙත් ගුණ කිරීම 4න් 1. එතන බෙදීම 7 ගුණ කිරීම 7 වෙන්න යනවා. 22ට දෙවරක් 11යි 4ට දෙවරක් 2යි. එතකොට 11 වරක් 7 77යි 100න් වර්ග පොඩ්ඩක් ඉන්න බෙදීම දෙකක් තියෙන 77 බෙදීම දෙක. ඒක දෙකට බෙදුවොත් 38යි 0.5යි වර්ගඵලය නම් වර්ග සෙන්ටිමීටර්. දැන් ගොටුකොළ තුන්වෙනි ප්‍රශ්නය අහනවා. ගොටුකොළ වගා නොකළ කොටස අහනවා. කොටසේ වර්ගඵලය. දැන් ගොටුකොළ වගා කරලා නැත්නම් බබ ඔයාලට මේ සුදු පාටට පේන්නේ මේ ටික. ඔය සුදු පාට පේන්නේ. ගොටුකොළ වගා කරලා නැති කොටස. ඒතර ඒකේ වර්ගඵලය අහනවා. તો දැන් ඔයා දන්න මුළු ඍජුකෝණාස් ඉඩමේ වර්ගඵල දැන් ඔයාගේ ගෙදර ඉඩමේ වර්ගඵලය කිව්වහම දැන් ඔයා ගන්න ඔයාගේ ගෙදර ඉඩම කීයද පර්චස් 20යි. ඒතර ඉඩම කිව්වහම ඔය ඉඩමෙන් ඔයාගේ ගේ හදන්නේ ස්විමින් pool එක හදන්නේ එළියේ ගෑරේජ් එක හදන්නේ. ඒතර ඒ වර්ගඵලත් මේ ගෙදර වර්ගඵලයට අයිති ඉඩම වර්ගඵලයට අයිති. මොකද ඒවා තියෙන්නේ ඉඩම ඇතුළේමනේ. එහෙනම් ඔයා දැන් කරන්නේ මේ ඍජුකෝණාස්ස වර්ගඵලය හොයනවා. ඒතර බබෝ ඍජුකෝණාස්ස වර්ගඵලය එව්වහම ඍජුකෝණාස්ස කියන මේ ඔක්කොමනේ මේ ගොටුකොළ වගා කරලා තියෙන්නේ ඉඩමේ. ඒකේ වර්ගඵලෙත් එක්කම තමයි එන්නේ. તો ඍජුකෝණාස්ස වර්ගඵලය හොයන්නේ කොහොමද? ඔයා හොයනවා දිග ගුණ කිරීම පළල. 20 ගුණ කිරීම 17. ඒතර 14 දෙකක් ගුණ කරනවා අපි 28යි අගට දානවා බිඳුවක් 280යි. වර්ග මේක වර්ග මීටර ගන්න. ඉදමක් දැන් කවන්නේ. අපිව මතකද? 280ක් මුළු ඉඩමම තියෙනවා. ඒතර ඕකෙන් මේ මුළු ඉඩම 280ක් තියෙනවා 280ෙන් ගොටුකොළ වගා කරලා තියෙනවා 38.5කට ප්‍රමාණයක් ගොටුකොළ තියෙනවා. එහෙනම් අපෙන් අහන්නේ ගොටුකොළ වගා කරලා නැති විතර 280ෙන් අර 38.5 අඩු කරනවා. તો 280ට බබෝ දශම නැහැනේ. දශම තිත තියලා බිංදුවක් දාලා අඩු කරනවා. તો මෙහා කොණ්ඩ ගත්තොත් 10යි. 10න් 5 5යි. ඒතර මෙතන බිංදුව කියන්නේ 9 තියෙන්නේ. 9න් 8ක් 1යි. මෙතන තියෙන 7 දැන්. 7න් 3ක් 4යි මෙතන 2යි. 241.5යි වර්ග සෙන්ටිමීටර්. 241.5යි වර්ග සෙන්ටිමීටර් වර්ග මීටර. ගොටුකොළ වගා කරපු කොටසේ වර්ගඵලය වගේ 3 ගුණයක්. ගොටුකොළ වගා කරා වගේ 3 ගුණයක්. දැන් ගොටුකොළ වගා කරපු වර්ගඵලය කීයද? 38.5යි. ඒ වගේ 3 ගුණයක්. වෙන විදියට BC එක මායිමක් මෙන්න BC එක මායිමක් වුවම BC සම්පූර්ණ මායිමම ගන්නවා. BC එක මායිමක් සහ ඉතිරි මායිම CD මත කිව්වහම මුළු CDම නෙමෙයි. CD උඩ. එහෙනම් එක මායිමක් මෙතනට එක මායිමක් මේක දිගේ එන විදියට ඍජුකෝණීය ත්‍රිකෝණයක්. දැන් ඔයා දන්න මෙතන කෝණයේ අංශය කීයද? 90යි. පාද දෙකක් දැනටම ඇවිත් ඉවරයි. පාද දෙකක් දැන්ටම තියෙනවා. එහෙනම් ඉතුරු පාදෙ මෙහෙම අපිට කවුරු යා කරු? ඍජුකෝණීය ත්‍රිකෝණයක් මෙන්න මෙහෙම අඳින්න පුළුවන්. ඕකේ මිනුම් ලියන්න. මිනුම් දැන් එතන ඔයාගේ ඉඩමේ ඔයා මේ මායිමම ගන්නවා. ඒතර ඔයා ගන්න ඕනි නේද? මේ මායිම දිගේ මම මේක කොච්චර ගන්න ඕනද කියලා හොයාගන්න බෑ කියලා අණුවක් ගන්න. ඒතර මේ මායිමේ දිග හොයන්න ඕනේ. ඒක හොයන විදිය තමයි දැන් කියලා දෙන්න හදන්නේ අහන්න. මේ ඍජුකෝණීය ත්‍රිකෝණයක්
මෙයාගේ වර්ගඵලය දැන් මේ වර්ගඵලය වගේ 3 ගුණයක් වෙන්න එපා. එහෙම කිව්වනේ. මෙයා වගේ 3 ගුණයක්. එතන මේ ත්‍රිකෝණයේ වර්ගඵලය ඒක වෙන්න ඕනේ. તો ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න කොහමද ඔයගොල්ලෝ? දෙකෙන් එක ගුණ කිරීම ආධාරක පාදය. මේක. ආධාරක පාදයේ දිග දන්නේ නැහැ. ඒක දන්න අපිට මේ x කියලා නිකන්. කියනවා දැනගන්න ආධාරක පාදයේ x ගුණ කිරීම ලම්බක උස. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය වෙන කොහොමද? දෙකෙන් එක ආධාරකයේ ලම්බක උස. දෙකෙන් එක ආධාරකයේ ලම්බක උස. මතකයිනේ? දෙකෙන් එකයි ආධාරකයේ ලම්බක උසයි. ඕකෙන් වර්ගඵලය වුවහම මෙයාගේ වර්ගඵලය එනවා. ඒතර වර්ගඵලය හෙව්වොත් උත්තරේ එන්න ඕනේ කීයක්ද? 38.5 ගුණ කිරීම 3. මෙයාගේ වර්ගඵලය හෙව්වහම මේ උත්තරයට සමාන වෙන්න එපා. අන්න අපි කරන්නේ මේකේ වර්ගඵලය මෙයා වගේ 3 ගුණය සමාන කරනවා වර්ගඵලය හෙව්වා වෙන සූත්‍රයට. ඒතර මෙයාගේ වර්ගඵලය මේකට සමානයි. මේ දෙකම සමානයි. මේ වර්ගඵලය මේ වර්ගඵලය. දැන් ඔබ සුළු කරලා උත්තරේ හොයනවා. මේ පැත්ත දෙකෙන් බෙදුවොත් 14ට 7යි. ඒතර 4ක් එක 7යි. 7යි x. මේක වැඩි කරන්නේ නෑ මම හරි කම්මැලියනේ දන්නවනේ මම හැමදාම ආඩ කියන්නේ මේව ಗುಣ කරලා නිකන් ලොකු කරලා ආපහු බෙදලා පොඩි කරනවා. ඇති වැඩක්ද කියන්නේ ලොකුවටම තිබ්බහම වැඩි ඉවරයි. ඕවා නිකන් ලොකු කරලා ආපහු බෙදලා පොඩි කරනවට වැඩි ඕක කොහොම කියන්නේ? 38.5 ගුණ කිරීම 3. මේක මෙහෙම කියන්න කොහොමද? ඇයි දැන් ඔයා මේ 7යි x නම් දෙපැත්තම 7ෙන් බෙදනවනේ. ඔක 7ෙන් බෙදපු 7ට 7 කැපිලා ගියා x සමානයි. මෙයා 7ෙන් බෙදනවා. 3ට 7 ඒව නැහැ. 38ට 7 ඒවා 5යි. ඉතුරු වෙනවා 3ක්. දශම තිත කෙලින් දශම තිත තියෙනවා. 3යි 5යි 35යි. 35ට 7 ඒවා ආයේ 5යි. 5.5යි ගුණ කිරීම 3. 5 මාරේව 3ක් ගුණ කරන්න. 16.5යි. එහෙනම් මෙන්න මේ දිගට ඔයා ගන්න ඕනේ 16 මාරක් දිගට. ඒක ඔයාට හිතලා හදන්න දෙන ඔයාගේ බුද්ධි මට්ටම බලන්න දෙන ප්‍රශ්නයක්. ඒක කලපාඩම් එකක් නෙමෙයි. එහෙනම් මේ හදන ත්‍රිකෝණේ මේ වර්ගඵලය වගේ 3 ගුණයක් වෙන BC එක මායිමක් අනිත් මායිම DC දිගේන විදියට ත්‍රිකෝණය අතර ඉවර වෙලා ඔය ත්‍රිකෝණයේ වර්ගඵලය හොයනවා. ඒතර වර්ගඵලය හෙව්වා මේ උත්තරට සමානයි. සුළු කරාම යාට x හොයන්න පුළුවන්. ඒතර 16.5 cm වර්ග. සෙන්ටිමීටර්. දිගනේ. දිග සෙන්ටිමීටර 16.5. ඒතර ඔන්න විභාග ප්‍රශ්නයක් හැදුවා. දැන් ඊළඟට මම දාන විභාග ප්‍රශ්න එකක් මම කියව බලන්න මේකේ රූප සටහන මොකද්ද මේ පාදෙයි සමාන්තරයි පාද දෙකක් විතරක් දෙන්නෙක් විතරක් සමාන්තර නම් අපි කියනවා ඔය හැඩේ එකක් ත්‍රපීසියම. මේ ත්‍රපීසියමක් තියෙනවා. දැන් ඔයාගෙන් අහනවනේ මේකේ පළවෙනි එක AB පාදෙයි PR පාදය අතර ලම්බකව තියෙන දුර. දැන් ඔය රූප සටහන විභාගය රූප සටහනම ඒක දැක්කහම ළමයෙකුට සමහර වෙලාවට හිතෙන්නේ නැහැ. අපි මෙහෙම එකක් දන්නේ නැහැ. වෘත්තයක මෙයා කේන්ද්‍රයනේ බබු. මෙහෙට තියෙන්නේ අරය. නැද්ද? අරය. මෙහෙට තියෙන්නේ අරය. මෙහෙම ඇඳ අරය. මේ ඔක්කොම එක සමාන නැද්ද? එක සමානයි. එහෙනම් මේ තියෙන දුර, මේ තියෙන දුර, මේ තියෙන දුර ඔය ඔක්කොම එක සමානයි. ඒතර මේ ටික 21යි. ඔය ටික 21යි. නම් මෙයා 21 භාගයක් නේ. 21 දෙකට බෙදුවහම කීයද? බෙදලම ගත්තොත් 10.5යි. එහෙනම් ඔයා දන්නවා මෙතන ඉඳන් මෙතනට කිව්වත් අරය මේකත් අරය මෙහෙම ඇඳත් අරය ඔය ඔක්කොම එක සමාන දුරවල් තියෙන්නේ වෘත්තයක නම්. එහෙනම් මෙයා 10 මාර නම් මේකත් 10 මාරයි බබු 10.5මයි. එහෙනම් පළවෙනි එක අහනවා මේ දෙන්නා අතර ලම්බක දුර කීයද?
10.5 සෙන්ටිමීටර් එහෙම ලියනවා. ඊට පස්සේ අහනවා මේ වෘත්ත භාගයේ අර්ධ වෘත්තයේ වර්ගඵලය අර්ධ වෘත්තයේ වර්ගඵලය. તો දැන් අපි කලින් ඉගෙන ගත්තනේ වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය මොකද්ද? 5r වර්ග. તો වෘත්තය මනේ අර්ධයි. භාගයක් නේ. එහෙනම් මෙයා ගුණ කරනවා භාගෙන්. එතකොට 5ට 7න් 22 ගුණ කිරීම r කියන්නේ බබු අරය. දැන් අරය ලියනකොට ඔයාට වැඩි ලාභ 10.5 දාලා වැඩි යන ගන්නවද 21 බෙදීම 2 දාන්න. ලාභයි r 21 බෙදීම 2 දාන එක ලාභයි. එහෙම කවුරු හරි ආස නෑ මට දශම දාන්න ඕනේ කියලා හිතනවා නම් දශම දාලා හදාගන්න වැඩි ටික අමාරුයි. හැබැයි හරි වැරදි නෑ හරි. අමාරුයි. ඉල්ලක් ගන්න ඕනේ නෑ. එහෙනම් අපි r වෙනුවට 21 බෙදීම 2 දාන්න. මොකද 21 කියන්නේ බබෝ විස්කම්භය. 21 විස්කම්භය. එහෙනම් අරය කියන්නේ 21 බෙදීම 2. එහෙනම් 21 බෙදීම 2 r වර්ග නම් ආයෙත් 21 බෙදීම 2. ආයෙත් 21 බෙදීම 2. ඒතර වෘත්තයම නෑ ඔයා දන්නවා වෘත්තෙන් භාගයයි තියෙනවා. දෙකෙන් එකෙන් ගුණ කරා. දැන් සුළු වෙනවා මේ 7න් බෙදුවා 21ට 3යි. 2න් බෙදුවා 22ට 11යි. එච්චර බෙදෙන්නේ වෙන දෙකෙන් බෙදෙන්නේ. ඒතර උඩ වැඩි කරා 21 3 63යි 63 11. 63නේ 6යි 3යි දෙපැත්තට දාලා දෙපැත්ත එකතු මැදින් දාන්න 9. 693. බෙදීම තව තියෙනවා දෙවරක් දෙකක්. දෙවරක් දෙකක් තියෙනවා 4යි. එහෙනම් ඔයා 693 බෙදන්න ඕනේ බබෝ 4ට. එක පාර ගන්නම් පැත්තක ලියලා 693 4ෙන් බෙදනවා. 6ට 4 1යි, එක් වරක් 4 4යි, ඊටු 2යි. 29 ගන්න 29ට 4 ඒවා. 7යි 7ක් 4 28යි, ඊටු 1යි. ඔය තුන ගත්තාම 13යි, 13ට 4 ඒවා 4යි, සෝරි 3යි. 3 වරක් 4 12යි, ඊටු 1යි. බිංදුවක් ගත්තොත් දශම තියවිය යුතුමයි. 10ට 4 ඒවා 2යි. දෙවරක් 4 8යි. ඒතර 10න් නටනම ආයෙ දෙකක් තිබුණා. ආයෙ බිංදුවක් ගත්තොත් 20යි. 20ට 4 ඒවා 5යි. එහෙනම් උත්තරේ 173.25 වර්ග සෙන්ටිමීටර්. ඕන්න පළවෙනි ප්‍රශ්න දෙක අහපු. ඔය දෙක හැදුවා. ඊට මේ වැඩේ ඇල්ලුවොත් මේ විභාග ප්‍රශ්න ලේසියෙන් ලකුණු 10ක් ගොඩ දාන්න පුළුවන් නේ. මේ අමාරු කොටසක් නෙමෙයි. ළමයි අමාරු කරන්නේ නිකන් විහිං. පාඩ කරපු කොටස වර්ගඵලය. එතකොට දැන් ඔයාලා පාඩ කරපු කොටස කරන බව දැන් ඔය කළු පාඩෙන් කියන්නේ මේ ටික. ඒ ටිකේ විතරක් වර්ගඵලය ප්‍රදේශය හන්නේ. එතකොට දැන් ඔයාලා දන්න මේ මුළු රූප සටහනම ගත්තොත්. මුළු රූප සටහනේ හැඩය මොකද්ද? රූප තල රූපේ ත්‍රිපිසියම. ඔයා කරන්නේ ත්‍රිපිසියමම වර්ගඵලය හොයනවා. ත්‍රිපිසියම. හොයලා මේ වෘත්ත භාගයේ වර්ගඵලය අඩු කරනවා. මේ අඩු කරාම මේ ඉතුරු වෙච්ච ටිකේ වර්ගඵලය විතරනේ ඔය පාඩ කරපු ටික විතරක් එන්නේ. එහෙනම් මුළු රූප සටහන් ත්‍රිපිසියම වර්ගඵලය හොයන සමහරුන්ට අමතකයි. අමතකයි ඉන්නවනම් කියලා තියාගන්න. ත්‍රිපිසියම වර්ගඵලය හොයන්නේ සමාන්තර පාද දෙකේ එකතුව බෙදීම 2. ගුණ කිරීම ඒ පාද දෙක අතර ලම්බක දුර. ලම්බක උස නැත්තම් ලම්බක දුර. සමාන්තර පාද දෙකේ එකතුව බෙදීම 2 ගුණ කිරීම ලම්බක උස. දැන් සමාන්තර පාද දෙක මේකයි මේකයි. එක සමාන්තර පාදයක් 21යි. එකතු කිරීම. අනිත් සමාන්තර පාදය 42යි. බෙදීම 2. ගුණ කරා ලම්බකව තියෙන දුරින්. ලම්බකව තියෙන දුර ඔයාලා කැමති එකක් ගත හැකියි. දැන් ලම්බක දුර ගන්න එක්ක 10.5යි
එක්ක 21 බෙදීම 2යි. කැමති එකක්. මම නම් ඉතින් ආස භාග වලට. එහෙනම් ඔයාට ඕන නම් ලම්බක දුර 10.5 ලියන්න පුළුවන්. වැරදි නෑ. එහෙම නැත්නම් 21 බෙදීම 2 ලියන්නත් පුළුවන්. සමාන්තර පාද දෙක එකතු කරා බෙදුවා දෙකට ගුණ කරා ලම්බක දුර. එතකොට මේක සුළු කරාම උත්තර එනවා මෙහෙම. ඔන්න බලන්න ඉන්න. 21යි 42යි එකතු කරනවා. එතන 40යි 20යි 60යි 1යි 2යි 3යි 63යි. බෙදීම 2. ගුණ කරා 21 බෙදීම 2. 21 බෙදීම 2. දැන් ඔන්න ඔහම තමයි. දැන් මේක බෙදෙන්නේ නැහැ කොහෙවත්. මේ කැපිලා යන්නේ නැහැ. වෙනදි වැඩි කරන්න වෙනවා. 21ේව 3 63යි ඉතුරු 6යි. 21ේව 6ක්. 126යි. අර 6යි 132යි. ඔක බෙදනවා දෙවරක් 2 4යි. ඒක බෙදුවාම එකට නෑ 13ට 4 ඒවා 3යි 12යිනේ. ඉතුරු 2යි ඉතුරු 1යි. 12ට 4 ඒවා ආයෙ 3යි. ඊට පස්සේ 3ට 4 ඒවා නෑ බිංදුව දාන්න ඕන. අන්න එහෙම දැන් නැත්තම් මැදදී බිංදුව දාන්න ඕනේ. සමහරව ඒවා දාන්නේ අමතක කරනවා. බිංදුවක් පිටින් ගත්තොත් දශම 30ට 4 ඒවා 7යි. 4 වරක් 7 28යි ඉතුරු 2යි. ආය බිංදුවක් ගත්තොත් 2.20ට 4 ඒවා 5යි. 330.5යි. ඔන්න ඔය මුළු ත්‍රපීසියම මේ ඔක්කොම ගන්නවා. ඕකෙන් ඔයාගේ යහුවේ පාඩ කරපු ටික විතරනේ. එහෙනම් මේ වෘත්ත භාගය වැඩන්නේ. එකයි කළා. එහෙනම් 173.25ක් ආව වෘත්ත භාගය. ඕක අඩු කරා. උත්තර අඩු කරාම උත්තර එනවා ලස්සනට. 5න් 5ක් බිංදුවයි 7න් 2ක් 5යි දශම 10න් 3ක් 7යි මෙතන 2යි 12න් 7ක් 5යි 2න් 1ක් 1යි. ආයෙ බලන්න ඕන වර්ධිනව නැත්තම් 5න් 5 බිංදුව 7න් 2 5යි 10න් 3 7 හරි 2යි 12න් 7ක් 5 හරි 2න් 1 1 හරි 157.5යි බිංදුවයි වර්ග සෙන්ටිමීටර් අඳුරු කරපු කොටස. දැන් මම හැමදාම කියනවා දැන් මෙතන ගණන් පුළුවන් අයත් ඉන්නවා බැරි අයත් ඉන්නවා. මෙතන වැඩි උවමනාව තියෙන්නේ මොකද පුළුවන් කෙනෙකුට YouTube එකේ සර්ලා වීඩියෝ දානවා බලලා ඉගෙන ගන්න පුළුවන්. පොත බලලා ඉගෙන ගන්නත් පුළුවන්. මම හදන්නේ මොනවා හරි බැරි කෙනෙකුට දෙයක් ඔළුවට දාන්න විතරයි. එයාව තමයි උට්ට ගන්න ඕන. ඒක තමයි කරන්න. ඔයාලට මම කිව්වා කැමති අය ඉන්නවනම් ඔය ක්ලාසස් ගන්නාවක් තියෙනවා. ඒවට සම්බන්ධ වෙන්න පුළුවන් විස්තර අවශ්‍ය නම් මැසේජ් එකක් දාන්න. ගණන් ගොඩාක්ම අමාරු අයට ගෲප් වල මැසේජස් යනකොට බලන්න. ගණන් ගොඩක්ම අමාරුයි. මුලින් ඉඳන් ඔක්කොම A to Z ඉගෙන ගන්න ඕනේ. හැමදේම ඉගෙන ගන්න ඕනේ. මේක හරියට සෙට් වෙලා නැති අය ඉන්නවනේ. ඒගොල්ලන්ට පටන් ගන්නවා ක්ලාස් එකක් 26 වෙනිදා. මේ මාස 26 සඳුදා රෑ 8:00 10:00 කැමති අයට ඕන නම් සම්බන්ධ වෙන්න පුළුවන්. සතියට දවස් දෙකක් කරනවා මේ පන්තිය. ඒතර පළවෙනි දවස් දෙකේ ඔයගොල්ලෝ සහභාගී වෙලා බලන්න මුළු සතියේ. ඔයාට මේ පන්තියෙන් ඇත්තටම ඔයාට වැඩේ ගණන් පුළුවන් අය නම් එන්නම එපා. සාමාන්‍යයෙන් පුළුවන් කියලා මම සරල උදාහරණයක් කියන්නම්. ලකුණු 50 60 70 80 90 ගෑවෙන්නවත් එපා ඒක. මොකද ඒගොල්ලන්ට මේ පන්තිය වැඩන්නේ. මේ පන්තිය ඕනේ මට ගණන් අමාරු කට්ටිය කොට දාන්න විතර තියෙන පන්තියක්. පුළුවන් කට්ටිය තියරි පන්ති වලට පේපර් ක්ලාස් වල ඒව කමන්නේ. අර අමාරු කට්ටිය අරකට එන්න. එතකොට යාගේ මුලින් ඉඳන් A to Z මම හදලා ගන්නම්. පොඩි කාලයක් ඈ මුලින් ඉඳන් හදන්න ඕනේ හින්දා. මේ ලස්සනට වැඩේ වෙනවා. හරි. දැන් ඔයාගේ ඊළඟට අහනවා මේ වගේ අපිට මේ ටයිල් කැටයක් නුනේ. ඔය වගේ ටයිල් කැට දෙකක් එකට තියලා ටයිල් කැට දෙකක් එකට තියලා හදන්න පුළුවන්ලු. ෂඩාස්ත්‍රයක්. ඒක ඇඳලා පෙන්නන්න. ෂඩාස්ත්‍රය ඇඳලා පෙන්නන්න. ඔය වගේ ටයිල් කැට දෙකක් එකට තියලා අඳින්න පුළුවන් ෂඩාස්ත්‍රයක්. මෙහෙම අඳින්න පුළුවන්. ටයිල් කැට එක මම මෙහෙම තියන මේක මකන්නම් පොඩ්ඩක්.
මේ වගේම ටයිල් කැටයක් අනිත් පැත්ත ගහමු මේ. මේ ෂඩාස්ත්‍රයක් වෙනවා පාද 6. කොහොම එකක් අඳලා පෙන්නන්න. ඊළඟ ප්‍රශ්නේ හොබේ. දැන් එහෙනම් ඊළඟ ප්‍රශ්නේ තුන්වෙනි එක ඔයාලට පොඩ්ඩක් මම හිතලා හදන්න පොඩි chance එකක් දෙනවා පොඩි කොටසක් හරි හදන්න. හොඳේ. පළවෙනි එක අහන බබෝ මෙන්න මේ DC දිග ඔයාලට පේන මෙයා කීයද 14. එහෙනම් මෙයාත් කීයද 14. ඒතර මෙයයි සමාන දිග. එහෙනම් මෙයා 14 නම් මෙයාත් 14යි. ඒතර මෙයා 20 නම් මෙයාත් 20යි. ඒතර මේ සම්පූර්ණ දිග 14යි 20යි 34 මීටර. දෙවැනි එක අහනවා යාගෙන් ABCD වර්ගඵලය මෙන්න මේක වර්ගඵලය. දැන් මෙයාව නිකන් මෙහෙම පෙන්නද්දි ඔයාලට හැඩේ පේන්නේ නැද්ද? අපි කලින් කරපු ගානේ වගේ හැඩය. මේ හැඩේ මොකද්ද? ට්‍රපීසියමක් නේ තියෙන්නේ. ට්‍රපීසියමක්. එහෙනම් ඔයාලට එකපාරම හදනවා නම් බබෝ ත්‍රිපීසියමක වර්ගඵලය හෙව්වනම් හරි. ත්‍රිපීසියමක වර්ගඵලය. ත්‍රිපීසියමේ වර්ගඵලය වෙන මම අර ඉස්සෙල්ලත් කිව්වේ. සමාන්තර පාද දෙකේ එකතුව. බෙදීම 2. ගුණ කිරීම ලම්බක උස. සමාන්තර පාද දෙක එක්කෙනෙක් 20යි. එකතු කිරීම. අනිත් සමාන්තර පාදය 14යි 20යි. කීයද? 34යි. ඒක අපි කලින් ලිව්වත් නේ. බෙදීම 2යි. ගුණ කරා මේ සමාන්තර පාද දෙක අතර ලම්බකව තියෙන දුර 14යි. එහෙම නැත්නම් තව කෙනෙක්ට මෙහෙම හදන්නත් පුළුවන්. ඍජුකෝණාශ්‍ර වර්ගඵලය වෙනම හොයනවා. එයාට එහෙම පුළුවන්. ත්‍රිකෝණ වර්ගඵලය වෙනම හොයලා ඔය දෙන්න එකතු කරත් හරි. එතකොට 20යි 24යි කියද 54යි. බෙදීම 2 ගුණ කිරීම 14. මොකද දෙකෙන් බෙදනවා එක්ක 54 එක්ක 14 කැමති තියෙනවා. මම 14 බෙදන්න 4. ඒතර 4ක් 4 28යි ඉතුරු 2යි 4ක් 5 35යි 2යි 32. 328යි වර්ග සෙන්ටිමීටර. වැරදුනානේ. 4ක් 4 28යි ඉතුරු 2 4ක් 5 35යි 2 37යි 378යි. ඒතර මේ මුළු රූප සටහනද. එහෙම නැති වුණා නම් කෙනෙකුට පුළුවන් මෙහෙම අමතක වුණොත් හදිස්සිය හරි විභාගෙට ඍජුකෝණාශ්‍ර වර්ගඵලය හොයන්න. ඒතර දිග කීයද 20යි පරණ 14යි. 20 ඒව 14යි. 280යි. ත්‍රිකෝණ වර්ගඵලය ඊට පස්සේ වෙනම හොයන්න. ත්‍රිකෝණ වර්ගඵලය හොයන්නේ කොහොමද? දෙකෙන් එක ගුණ කිරීම ආධාරකය මෙන්න මේ ආධාරකය 14යි. ගුණ කිරීම ලම්බකව තියෙන උස ආයෙත් 14. එතකොට දෙකෙන් බෙදුවා 14ට 7යි 7ට 14 98යි. එතකොට 280යි 98 එකතු කරනවා. 378 එතකොටත් එනවා. දැන් ඔය උත්තර දෙකම හරියද? ඒක වර්ග මීටර. කොහොම හැදුවත් හරි. හැබැයි මේක මතක ගන්න හොඳයි. මොකද මේක තමයි හදන්න ගානේ ඉල්ලන්නේ. ඇයි? මේ මෙතන දිග හොයන්න කියන්නේ ඒකනේ. ඒතර මේ දිග ඕන වෙනවනේ මේ ගාන හදන්න. අහුදා කොහොම හැදුවත් කමන්නේ. ඊට පස්සේ ආට කියනවා මේ ගානේ මේ වෘත්ත භාගය පිහිනුම් තටාකයක්ලු. පිහිනුම් තටාකයේ පරිමිතිය. ඒතර පිහිනුම් තටාකය නම් මේ ඔක්කොමනේ පිහිනුම් තටාකය. පරිමිතිය නම් මුළු වටේම තිබුණා. බලන්නකොනේ මේ ගණන් කොච්චර ලේසිද කියලා. පිහිනුම් තටාකයෙන් පරිමිතිය. ඒතර පිහිනුම් තටාකයෙන් පරිමිතිය හොයනවා නම් ඔයා දන්නවා දැන් වක්‍ර රේඛාවක වටේ දිග හොයන සූත්‍රය මොකද්ද 2πr. ඒතර වෘත්තයම නෑ ඒක නේ වෘත්තයම නෑ.
වෘත්තේ වලට පේනවනේ මේක භාගයක්. එහෙනම් මේක ගුණ කරාම භාගින් දෙක ගුණ කිරීම 5 7න් 22යි r කියන අරය. අරය. අරය කියන්නේ මෙන්න මෙයාගේ මේ 14 මොකද්ද විස්කම්බනේ මේ දිගමනේ 14. එහෙනම් අරය 14 බෙදීම 2 බබෝ 7. එහෙනම් r 7යි. ගුණ කිරීම වෘත්තයෙන් භාගය. तो 2යි 5 7න් 22යි r 7යි ගුණ කිරීම භාගය. तो 7ට 7 කැපිලා යනවා. 2ට 2ක් කැපිලා ඉතුරු 22යි. तो මේ චාප දිග විතරක් 22ක් තියෙනවා. පරිමිතිය නේ. එහෙනම් මේ 22ට මේ 14 තව එකතු වෙනවා. ඒතර ඔක්කොම එනවා ඔයාට 36ක් මීටර. 36ක් මීටර වෙනවා. ඔන්න පිහිනුම් කඩාකේ පරිමිතිය. ඊට පස්සේ අහනවා පිහිනුම් තටාකයේ වර්ගඵලය. පිහිනුම් තටාකයේ වර්ගඵලය. ඒතර වර්ගඵලය හොයන්න කිව්වොත් ඔයා දන්නවා වෘත්තයේ වර්ගඵලය 5r වර්ග. වෘත්තයක්ම නම්. ඒතර වෘත්තයක්ම නේ වෘත්තයක්ම නේ. වෘත්තේ භාගයයි තියෙන්නේ. එහෙනම් ඔයා මේක ගුණ කරන්න දෙකෙන් එක. ඔව් ගුණ කරා දෙකෙන් එක. එතකොට 5 7න් 22. ඊට r අරය. අපි ලියන් කියනවා 7යි. r වර්ග නම් ආය 7. ගුණ කිරීම භාගය. तो 7ට 7 බෙදලා යනවා දෙවරක් 22ට 11යි 11 වරක් 7 77. පිහිනුම් තටාකයේ වර්ගඵලය 77යි. තනකොළ තියෙන්නේ මේ ටිකේ. හරි. තනකොළ වර්ග වැඩි ටිකේ. මේ ටික පිහිනුම් තටාකය. මේ තනකොළ වවපු කොටසේ වර්ගඵලය වෙනස් කරන්නේ නැතුව කියන වර්ගඵලයේ තියෙන ගානම තියෙනවා. අපි කලින් ගෙවුවා තනකොළ වවපු කොටසේ. මේ ටිකේ වර්ගඵලය අපිට කලින් මම මේ දැන් මේ මැද කෑලි අයින් කරන්න. මේක වර්ගඵලය 378ක් අපි ගෙවුවා. 378ක් අපි ගෙවුවා. මේ තනකොළ වවපු කොටස වර්ගඵලය වෙනස් කරන්නට ඒ වර්ගඵලයේම තියෙන විදිහට BC මායිම වෙනස් කර නොකර මේ මායිම හොල්ලන්නේ නැතුව ඉතුරු මායිම් 3 මේ 3 බබෝ ඉතුරු 3 ඉතුරු මායිම් 3 ඔය 3 වෙනස් කරන්නේ නැතුව මේකේ හැඩය මෙහෙමනේ තියෙන ඍජු කෝණාශ්‍ර කරන්න. දැන් මේක ඍජු කෝණාශ්‍රයක් කරොත් මේ වගේ වෙනවා. කොහොම වෙනවද? වර්ගඵලය වෙනස් කරන්නත් බෑ. 378ටම එන්න ඕනේ. BC මායිම කියන්නේ මේ මායිම. ඒ මායිම 14යි. එයා වෙනස් කරන්නත් බෑ. දැන් මෙහෙම කරොත් මේ මායිම වෙනස් වෙලා මේ මායිම කෙලින් වෙනවා. සමහරවිට මේක දික් වෙන්න පුළුවන් මෙයා අඩු වෙන්න පුළුවන් ඒකම වෙනස් වෙනවා මෙන්න මෙහෙම ඍජුකෝණාශ්‍ර හැඩය කරොත් මේක දිග අපිට ලියා ගන්න වෙනවා දැන් ඔයා දන්නවනේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්නේ කොහොමද වර්ගඵලය දන්නවනේ 378යි කියලා වර්ගඵලය දන්න හින්දා ඔයා පාවිච්චි කරන වර්ගඵලය ඒ වර්ගඵලය අපි දන්න හින්දා ඒක පාවිච්චි කරනවා ඒක වර්ගඵලය යනවා දිග ගුණ කිරියම් වර්ග දිග දන්නේ අපිට මේ දිග ගුණ කරා පරල 14න් ගුණ කරොත් වර්ගඵලයේ උත්තරේ 378ක් එන්න ඕනේ බබෝනේ 378ක් එන්න ඕනේ එහෙනම් x ගුණ කිරීම 14 අපි x හොයනවා නම් ගුණ කිරීම 14 නම් දෙපැත්තම 14 වෙනවා 14 කැපිලා යනවා x සමානයි 37ට 14 ඒවා 2යි 28යි ඉතුරු වෙනවා 9ක් 98ට 14 ඒවා 7යි මේ දිග එනවා
27යි මීටර්. ඒක ඔයා හිතලා හදන එක. එහෙම ප්‍රශ්නයක් අහනවා විභාගෙට.